සෙනසුරු ග්‍රහයෙක්ද සෙනසුරු කියන්නේ ග්‍රහයෙක්ද එසේනම් සෙනසුරු අපලේදී සෙනසුරු දෙවියන් වශයෙන්ගෙන බුද පූජා පවත්වන්නේ ඇයි කියලා ප්‍රශ්නයක්. ඒ කෙටියෙන් පිළිතුරක් දෙන්නේ අපි ඒක ඉස්සර දීලා ඉන්නේ. දැන් සෙනසුරු විතරක් නෙමෙයි. කවිචන්ද්‍ර කුජබුද ගුරු සුක්‍ර හන් රාහු කේතු කියන මේ ඔක්කොම ග්‍රහයන් හැටියට සැලකනවා. රාහු කේතු කියන දෙන්න සැලකනවා ලෝක සම්මතයේ ග්‍රහයන් හැටියට නොපෙනෙන ග්‍රහයන් හැටියට. ඡායා ග්‍රහයන් ආදී වශයෙන් හඳුන්වනවා. මේ ඡායා ග්‍රහයන් කියලා කියන්නේ දැන් ඉන්න කට්ටිය. ඒගොල්ලෝ නොපෙනෙන ග්‍රහයෝ කියන්නේ අපිට කුලක පේන්නේ නැහැ. කිරණ පේන්නේ නැහැ. නමුත් දැන් නොපෙනෙන ග්‍රහය කිරණ වලින් හැදෙන්න පුළුවන්. කිරණ බෝලයක් එහෙම තිබුණොත් අපිට පේන්නේ නැහැ. කාන්දම් බෝලයක් තිබුණොත් ඒක අපිට පේන්නේ නැහැ. ඉතින් අන්න ඒ වගේ කිරණ ග්‍රහයෝ කියලා කියන්නේ දැන් නොපෙනෙන ග්‍රහයෝ කියන්නේ අන්නේ කිරණ වලින් හටගත් ග්‍රහයෝ. අද මේ ඉරේ ඡායාව, හඳේ ඡායාව, පොළොවේ ඡායාව ඔය ආදි වශයෙන් එක එක කතා කියනවා. ඒවා පස්සේ හදාගත්ත කතාව නිසා ඒක යථාර්ථය නෙමෙයි. මේ නිසා ඒ වගේ යම් යම් ක්‍රම තියෙනවා ඒවා කිරණ පිහිටන ක්‍රම. මේ සූර්යාගේ නමුත් ඒ ඡායාව වැටෙනකොට ඒ ඡායාව වැටෙන ප්‍රදේශයේ ඒ කිරණ ධාරාවෙන් සම්පූර්ණ වෙලා තිබුණාම ඒක කිරණ බෝලයක් වගේ නැහැ කිරණ ග්‍රහයක් වෙනවා එයා. ඒකයි ග්‍රහය කියන්නේ. ග්‍රහ වස්තු වෙනයි ග්‍රහ දේවතාවෝ වෙනයි. ඔක තේරුම් ගන්න ඕනේ. දැන් සූර්යයා වෙනයි සූර්ය මණ්ඩලය වෙනයි. චන්ද්‍රයා වෙනයි චන්ද්‍ර මණ්ඩලය වෙනයි. කුජ ග්‍රහයා වෙනයි කුජ මණ්ඩලය වෙනයි. බුධ ග්‍රහයා වෙනයි බුධ මණ්ඩලය වෙනයි. අපි අහසේ උඩ බලනකොට අපිට පේනවා තාරකා. දැන් අපි කියනවා අන්න ඉර පායනවා අන්න හඳ පායනවා. අන්න කුජ ග්‍රහයා මේ වෙලාවට පායලා තියෙනවා පේනවා. බුධ ග්‍රහයා මේ වෙලාවට පේනවා. තාරකාව පේනවා කියලා අපි කියනවා. ඔය අපිට පේන්නේ ග්‍රහය නෙමෙයි ග්‍රහ මණ්ඩල. ග්‍රහයයි ග්‍රහ මණ්ඩලයයි තෝරා ගන්න ඕනේ ඉස්සෙල්ලා. ග්‍රහය 60ක්ම කෝටි ගණනක් ඈත තියෙන වස්තුවක්. ඒ වස්තුවේ ඉඳලා වදින ආලෝක කිරණ මොනවා හරි ඒකෙන් විහිදෙන කිරණ. ඇදිලා අපේ මේ 60ක්ම 10ක් විතර උඩ තියෙන ඕසෝන් විස්තරය කියලා අරගෙන වේරාම්භ වාතය කියන වායු පටලයට වදිනවා. ඔන්නේ පටල වායු පටලයට වදිනකොට වායු පටලයේ ඒ කිරණ ස්පර්ශ වීම නිසා ඇති වෙනවා යම්කිසි සංයෝගයක්. ඒ සංයෝගයේ ආලෝක කිරණ වශයෙන් අපිට වැටෙනකොට අපිට ග්‍රහයක් හැටියට ඒකයි පේන්නේ. ඒ පේන්නේ ග්‍රහය නෙමෙයි ග්‍රහයගේ ග්‍රහ මණ්ඩලය. දැන් ටෝච් එකක් අරගෙන අපි ටෝච් එක එළිය කරලා හිටා යම්කිසි දෙයකට එල්ල කරපුවාම ටෝච් එකේ බල්බ් එකපත් වෙනවා ටෝච් එක ඇතුලේ. ඒකෙන් විහිදෙන ආලෝක කිරණ ගිහලා යමක වැදුනහම ඒක පරාවර්තනය වෙලා එනවා විශාල පුල්ලියක් වශයෙන්. ආලෝක පුල්ලියක් වශයෙන්. එන ආලෝක පුල්ලිය මණ්ඩලේ අර බල්බ් එකේ ග්‍රහය. දැන් ඔය උපමාවකින් තේරුම් ගන්න ඕනේ. දැල් වෙන බල්බ් එක ග්‍රහය නම් විහිදිලා වදින ආලෝක පුල්ලිය ග්‍රහ මණ්ඩලය. මෙන්න මේ වගේ සූර්යයා ග්‍රහය නම් ඒකෙන් විහිදෙන කිරණ වලින් ඔය 60ක්ම 10ක් විතර උඩ ආකාශයේ තියෙන වායු ගෝලයේ ආලෝක වෙනකොට අන්නේ ආලෝක කුල්ලිය තමයි අපි උඩ බලපුවාම අපිට පේන්නේ. නමුත් හිතා ඉන්නේ අපිට ග්‍රහය පේනවා කියලා. ඒක ග්‍රහයක්වත් අපිට පේන්නේ නැහැ. 60ක්ම 10ක් විතර උඩ තියෙන ඔය ග්‍රහ මණ්ඩලය තමයි අපි ඉර කියන්නේ හඳ කියන්නේ. ඒ 60ක්ම ලක්ෂ කෝටි ගණනක් ඈත තියෙන හඳවත් ඉරවත් නෙවෙයි අපිට ඔය පේන්නේ. ඒකෙන් විහිදෙන කිරණ මණ්ඩල. උඩ බලපුවහම අපි දකින්නේ ඔන්න ඔය ටික. ඔන්න ඒ කිරණ මණ්ඩලයක් තියෙනවා නම් ඔය කිරණ මණ්ඩලය තමයි මේ වායු ගෝලයට අයිති වෙන කොටස. ඔන්න ඒ කිරණ මණ්ඩලය තමයි ඒ ග්‍රහ දේවතාවෝ ඉන්නවා කියන්නේ මණ්ඩලය. ඒගොල්ලන්ගේ විමන් තියෙන මේ මණ්ඩලය තුල. දැන් සෙනසුරු ග්‍රහය වෙනයි සෙනසුරු ග්‍රහ මණ්ඩලය වෙනයි. දැන් අපි උඩ බලපුවහම ඔන්න සෙනසුරු ග්‍රහය පායලා කියලා හිටන් අපි කියනවා. ඒ සෙනසුරු ග්‍රහ මණ්ඩලය අපිට පේනවා මිසක් සෙනසුරු ග්‍රහය අපිට පේන්නේ නැහැ. ඔව්. ඒ හැඩතලයේ වැටෙන දැන් ටෝච් එකේ අල්ලපු හැඩතලයේ නේද වදින්න ගිහිලා ඉතින් වදින දැන්. ටෝච් එකෙන් වෙන් කර යවපු එළිය හතරැස් විදිහේ යම්කිසි කාචයකින් නා යවුවේ. ඒ එළිය වදින හතරැස්. රවුමට තියෙන කාචයකින් නා යවුවේ ඒක වදින්න රවුම්. ඒ කිරණ ධාරාව ගියේ කොයි විදිහටද? ගිහින් පිටලා යමක වැදිලා හිටන් ඒ ඡායාව පෙන්වන්නේ ඒ ආකාරයට. දැන් ග්‍රහ වස්තුවක් වශයෙන් වටකුරු ගෝලාකාර ග්‍රහ වස්තුවකින් විහිදෙන කිරණක් තියෙනවනේ. ඒ කිරණේ ඒ ආකාරයෙන් තමයි ලම්බක රේඛා දිගේ ඉන්නේ.
ඇවිදලා ඒක වායු ගෝලයට වදිනකොට ඒක තමයි පසුතලය. ඒ වායු පසුතලයට වදිනකොට මේ ග්‍රහයාගේ ආකාරයේ ඡායාව තමයි ඒක පේන්නේ. ඉතින් අන්නේ ඡායාව කියන්නේ ග්‍රහය නෙමෙයි. උඩ බලනකොට පේන ඉර ද්‍රව්‍ය වස්තු වලින් හටගත්ත පස් වලින් හටගත්ත එහෙම දෙයක් නෙමෙයි. උඩ බලපුවාම පේන හඳ කියන්නේ අපි හිතාගෙන ඉන්නේ ද්‍රව්‍ය වස්තු මේ දූවිලි වලින් හටගත්ත ඒක නෙමෙයි අපිට පේන්නේ. ඔය පේන්නේ ආලෝකේ. මේ ආලෝකේ පේනවා මිසක් ඕක එයින් හැර පේන්නේ. දැන් අවුරුදු ගණනකට ඉස්සර 1980 ගණන් වල 89 90 කාලේ එතරම් මහත්තයෙක් මගෙන් ওই ප්‍රශ්නේ අහලා මම ඔකට උත්තරයක් දුන්නා. ඔය පේන්නේ අපිට පේන්නේ ඔය කියන ග්‍රහය නෙමෙයි. අද විද්‍යාඥයෝ මනිනවා ග්‍රහය මෙච්චර උෂ්ණයි කියලා. ඔය මනින මිම්මත් වැරදි. ඔය සූර්යයා කියන්නේ ඔය જાතිය ග්‍රහ වස්තුව කොච්චර සෙන්ටිග්‍රේඩ් අංශක දහස් ගානක ලක්ෂ ගානක තියෙන උෂ්ණත්වය තියෙන එකක් නෙමෙයි. ඔය විද්‍යාඥයෙක්ගේ තියෙන මතයක් නිසා ඕක ඇත්ත නෙමෙයි කියලා මම විග්‍රහයක් කළා. කවදා හරි දැනගන්න හම් වෙයි ඔය උඩට ආකාශ තරණය කරනකොට. ඕක ඇත්තද බොරුද කියලා. ඒක මම උදාහරණ අතුව යාට විග්‍රහ කරලා දුන්නා. ඒ විස්තර කරලා ඉන්න මාස 6කට 7කට පස්සේ එයා නවීන සංග්‍රහාවක් ඇමරිකාවෙන් නිකුත් කරපු නවීන සංග්‍රහාවකුත් අතේ තියන්නේ මං හම් වෙන්නා. මම ඒතර මහන්නලා නැහැ. මම අහන මහත්තයා ඔය කිව්ව කතාව කිව්වේ. ඇත්ත වශයෙන්ම මේ යම්කිසි විද්‍යාඥයෙකුට කියමනා කවදා හරි දැනගෙනද අහලාද? මම විද්‍යාඥයෝ දන්නෙත් නැහැ විද්‍යාඥයෝ කිව්ව කියමන් දන්නෙත් නැහැ මට වැටහිච්ච එකයි මම කිව්වේ. ඒ වුණාට මේ මෑතම මේ සංග්‍රහාව යා ගෙන්නව ගන්න ඒ රඩින්ම ගෙන්නව ගන්නවා. මේ මෑතදී ඉදා මෑතක ගත්ත සංග්‍රහාව වෙන්නලා තියෙනවා. චන්ද්‍රිකා මාත්‍රිය තුලින් ඉහළට ගිහිලා ආකාශයට ගිහිලා ගත්ත පරිශ්‍රණයකදී පේනවලු. මේ පේන ඉර උඩදී නෑ කියලා. අපිට මේ පේන්න තියෙන ඉර මේ වායු ගෝලයේ මිසක් වායු ගෝලයෙන් උඩට මේ පේන ඉර නෑ පේන්න කියලා. නවීන විද්‍යා පරිශ්‍රණයකින් හොයලා ඉතින් මේක කියා තියෙනවා කියලා. දැන් ඒතර ඊට පස්සේ යමයන් අහන මොකක්ද මේ සිද්ධිය? දැන් මේ විද්‍යාඥයෝ කියන්නේ ඒගොල්ලන්ගේ පරීක්ෂණයකින් දත්තයන් ටික. දැන් මම කිව්වේ එහෙම එකකින් නෙමෙයි. එහෙනම් දැන් මේක දැනගන්න ඕනේ මගේ මිසක් විද්‍යාඥයෙක්ගේ නෙමෙයි කියලා. එයා මයින් ඇවිල්ලා ඇහුවා. ඔය සිද්ධිය මොකද්ද මේ උෂ්ණත්වය හැදෙන්නේ කොහොමද? ඔය ආදිවාසීන් සිද්ධිය. සූර්යාගෙන් විහිදෙන කිරණ ඔය උෂ්ණත්වයක් නැහැ. උෂ්ණත්වය ඇති කරන්නේ ඔය අර වේරම්භ වාතයේ නැහම ඕසෝන් පටලයට අර සූර්යාගේ කිරණ වදිනකොට. අන්නේ ඕසෝන් පටලයේ තුල ඇතිවෙනා වූ වාතයේ සමග කිරණ ඝර්ෂණය වීමෙන් හටගන්නා වූ යම්කිසි ස්ෆෝටනයක් නිසා පිපිරීමක් ඇති වෙලා. ඒකෙන් ඇති කරන්නා වූ ශක්ති විශේෂය උෂ්ණයේ වශයෙන් ක්‍රියාත්මක වෙනවා, ආලෝකයේ වශයෙන් ක්‍රියාත්මක වෙනවා, নানা ආකාර කිරණ වශයෙන් ක්‍රියාත්මක කරලා විහිදෙනවා. ඔන්න ඕකයි අපිට පේන හරිය. මේ විද්‍යාඥයෝ ගණන් හදන්නේ කොහොමද? මේ වාත ගෝලීට වෙන්නා වූ එක තැනක ගින්නක් තියෙනවා. ඒ ගින්නේ තියෙන හැර ක්‍රමක්‍රමයෙන් අඩු වෙලා යනවා, ඈතට යනවා අනුපාතිකව. ඔය අනුපාතය අල්ලගෙන ඈතට මෙච්චර අඩි ගානකට මෙච්චර නම් උෂ්ණත්වය තියෙන්නේ මෙච්චර ගින්නක. එතකොට සූර්යාගේ උෂ්ණත්වය මෙහාට මෙච්චර නම් ඔච්චර දුරට කොච්චරද කියන්න ওই විදිහේ ගානක් හදලා මිම්මක් හදලා තමයි සමීකරණයක් වෙන්න තමයි සූර්යා මෙච්චර උෂ්ණයි කියන්නේ. නමුත් සිද්ධ වෙන්නේ ඒක නෙමෙයි. සූර්යාගෙන් එන කිරණ මේ ලෝකේ වායු මණ්ඩලයට වැදිලා වායු මණ්ඩලීය ඝර්ෂණය නිසා ඇතිවෙනා රත් වීම නිසා යෝක වෙන්නේ. මම ඔක ඔප්පු කරන දෙයක් තියෙනවා සූර්යාගේ කිරණ පිළිබඳවයි ওই සිද්ධිය පිළිබඳව. විද්‍යාඥයෝ කියන ওই කාරණේ ඇත්ත නෑ. උඩට යන්න යන උෂ්ණය වැඩි වෙනවා මිසක් අඩු වෙන්න පුළුවන්. 60ක්ම 10කට එක සෙන්ටිග්‍රේඩ් 60ක්ම ගන්නකට 60ක්මකට සෙන්ටිග්‍රේඩ් ගන්නක් අඩු වෙනවා කියලා විද්‍යාඥයෝ කියනවා. එන සිරීපාද කන්දර 60ක්ම 4ක් තියෙනවා. ඉරමුදුන් වෙච්ච වෙලාවට පළේ ඉන්න කෙනාට තියෙන වල 60ක්ම 4ක් සූර්යයාට ළඟයිනේ. කන්ද මුදුන. එන කන්ද මුදුන අධික ඊට වඩා රත් වෙන්නේ නැහැ. ඇයි කන්ද මුදුන හීත? උඩට යන්න යන්න එහෙනම් විශාල රස්නයක් එන්න ඕනේ. ඇයි උඩට යන්න යන්න හීත? පාත්‍රේ ඉන්නේ රස්නේ මොකද? එහෙනම් විද්‍යාඥයන්ගේ කියවන හරියද? ගැලපෙනවද සිද්ධාන්තයේ? එහෙනම් උඩට යන්න යන්න එහෙම උඩට යන්න යන්න උෂ්ණත්වය වැඩි වෙන්න ඕනේ. සූර්යයාට පොඩ්ඩක් හරි ලං වෙනකොට උෂ්ණත්වය වැඩි වෙන්න ඕනේ. නමුත් අපි දැකලා තියෙන දැන්ට හොයාගෙන තියෙන ක්‍රමානුව උඩට යන්න යන්න මේ 60ක්ම වලට අංශ ගන්න අඩු වෙලා ගිහින් අන්තිමට අධි සීතල ප්‍රදේශයකට යනවා ඉහළට යනවා. එහෙනම් එහෙම වෙන්න පුළුවන්. උඩ විශාල උෂ්ණත්වයක් තියෙනවා. දැන් උෂ්ණත්වය හටගන්නේ ඔන්න ඔය ක්‍රමයටයි කියලා විග්‍රහ කරලා දුන්නා. වාතය තුළ යම් තරමක් දුරට එනකොට වාතයත් සමග කිරණ ඝර්ෂණය වීමෙන් හටගන්නකොට වැඩි ඝර්ෂණයක් එන්නේ වැඩි දුරක ගණී භවනයේදී වාතය ඝර්ෂණය වෙනකොට.
ඊටයි පල්ලෙහාට උෂ්ණත්වය වැඩි උඩට අඩු. ඒ වායු මණ්ඩලයෙන් එහාට ගියාට පස්සේ අපිට උෂ්ණත්වය ගැන කතා කරන්න විදිහක් නැහැ. ඒ ක්‍රමයේ. කිරණ තියෙනවා. හැබැයි උෂ්ණත්වය නැහැ. අන්න ඒකයි වෙනස තියෙන්නේ. එහෙනම් මෙන්න මේ කිරණ වැඩිනහම ඒ කිරණ මණ්ඩලය හටගත්තාම ඇතිවෙනා වූ පසුතලයක් ඇති වෙනවා දේව විමන් හදන්න අවශ්‍ය කරන මූලික රූප කලාප නැත්නම් අවශ්‍ය කරනා වූ පසුතලය හැදෙන්නේ ඔන්නේ මණ්ඩලයේ. ඉතින් රවිචන්ද්‍ර කුජබුදාදීමේ කියන ග්‍රහයන්ගේ මණ්ඩල කියන ඒවා මේ 60ක්ම 10ක් විතර උඩ තියෙන ඔය ඕසෝන් වායු පටලය කියලා දැන් ඔය විද්‍යාඥයෝ කියන්නේ නැහැ ඔය වේරම්භ වාතයයි කියනා වූ වාතය තුල තියෙන හරියක්. ඔන්න ඕක තමයි. ඒ දෙවියන්ගේ ඒ දේවතාවෝ ඉන්න පරිසරය. ඉතින් මේ දේවතාවාගේ ගති ලක්ෂණ යන යම් පරිසරයක් තිබෙද්ද ඔන්න ඔය 60ක්ම 10ක් විතර උඩ තියෙන වායු පරිසරය තමයි මණ්ඩලය තමයි ඒගොල්ලන්ගේ පරිසරය. ඒ පරිසරයේ යම් තැනකද ඒ පරිසරයත් එක්කයි දෙවියන්ගේ විමන් තියෙන්නේ. සෙනසුරු ග්‍රහය උඩ තියෙනවා සෙනසුරු ග්‍රහයන් ඉන්නා වූ කිරණ වලින්. ඒ හැදෙන මණ්ඩලයේ තියෙනවා 60ක්ම 10ක් විතර උඩ තියෙන වායු මණ්ඩලය. ආකාශගත දේවතාවෝ ආකාශ දේවතාවෝ අපේ ආකාශට්ටාජි භූමට්ටා කියලා ගාතාවක් කියනකොට කියන්නේ ආකාශ දේවතාවෝ කියන්නේ. මෙන්න ආකාශගත දේවතාවෝ ඉන්නේ ඔන්න ඔය මණ්ඩලවල. ඒ මණ්ඩලයේ යම් තැනකට යනවා නම් කැරකෙනවා නම් ඒ මණ්ඩලෙත් එක තමයි මේ දේවතාවන්ගේ මේ විමන් කැරකෙන්නේ. අපි දැන් පොළොව කැරගෙනකොට අපිත් එක්කලා කැරගෙන්නේ පොළොවත් එක්කලා අපි යන නිසා අපි එකදෙන ඉන්නවා වගේ අපිට පේනවා. මෙන්න මේක මණ්ඩලයේ යම් තැනක ඉන්නවා නම් මණ්ඩලයේම භ්‍රමණය වෙනවා නම්. මේ මණ්ඩලයේ ඇතුලේ තියෙන දේව විමුණුත් එහෙමම සමානව කියක් නැහැ භ්‍රමණය වෙන්නේ. නිසා ඒවට කම්පනයක් නැහැ. මෙන්න මේවා තමයි ওই දේවතාවෝ ඉන්නේ. දේව විමන් තියෙන්නේ ඒවා. ඒතකොට යම් යම් අයගේ තිබෙනා වූ හොඳ හෝ නරක දෙක ක්‍රියාත්මක වෙනකොට ග්‍රහණය කරපු ඒවා තමයි. ග්‍රහණය කරපු හැටියට තමයි. ඒව ඇතුළු කරපු අයට හිත එන්නේ. ඒ දේව මණ්ඩල නැන් ග්‍රහ මණ්ඩල වල ඉන්න දේවතාවන්ගේ හිත හැදෙන්නේ හිත පැහැදෙන්නේ හෝ ඒ අයට උදව් කරන්න හිතෙන්නේ හෝ නොහිතෙන්නේ හෝ මෙහි ඉන්න මිනිස්සුયો කරලා තියෙන පින්පව් දෙකේ ප්‍රතිඵලයට අනුවයි. ඉතින් ඒ බුද්ධිලා දැක්ක ගාම කෙනෙකුට සලකන්න හිතෙනවා කෙනෙකුට යහපතක් කරන්න හිතෙනවා තව කෙනෙකුට යහපතක් කරන්න හිතෙන්නේ. අයහපතක් කරන්න හිතෙනවා කියන එක නෙමෙයි කරන්නේ. උදව් කරන්න හිතෙනවා උදව් කරන්න හිතෙන්නේ. උදව් කරන්නේ නැත්නම් කියනවා ඒ ග්‍රහයකින් ඉන්නා ආදාරය අපිට එන්නේ නැහැ කිය. අනුන්ට විනාශ කළා අනුන්ට හේන ගහන වැඩ කරපු යම් කෙනෙක් ඉන්නවා නම් මේ ගමනේ සසර ගමනේදී අනුන්ට හේනගෙඩි දුන්නා නම් අනුන්ට දුක්ගිනි දුන්නා නම් ඒ බුද්ධිලාට දුක්ගිනි දුන්නේ එකේ විපාකයක් වශයෙන් ඔහුට එනවා අනුන්ගෙන් ආදාරයක් උපකාරයක් නොලැබෙන දුක් කරදර ඇති වෙන පරිසර මානසිකත්වයක් ගොඩනැගෙන්න හේතු වෙන පරිසරයක් ඔහුට ගොඩනගෙන කියනවා. ඉතින් අන්නේ වෙලාවේදී ඒ සඳහා කටයුතු කරන්න ඉන්න දේවතාවෝ. ඊයේ දැක්කහම හිතෙනවා. දැක ගාම උදව් කරන්න හිතෙන්නේ. ආධාරයක් දෙන්න හිතෙන්නේ. මේලාට කියනවා ඒ අයකින් අපල වෙනවා කියලා. සෙනසුරු අපල කියන්නේ යන්නේ ඒකයි. ඉතින් සෙනසුරු සපල කරනවා කියන එකක් නෑ. දුක් කරදරේන එක නවත්තන එක තමයි සෙනසුරුගේ සපලය. හතුරෙක් ඉන්නවා හතුරුකම් කරනවා හතුරුකම් කරන්නේ නෑ. අන්න ඒ වගේ. දැන් මිනිස්සු මේ ලෝකේ ඉන්නවා මේ විදිහට. එක්තරා පිරිසක් ඉන්නවා. ඒ පිරිසකේ ස්වභාවයක් තියෙනවා. ලෝකයේ කරදර කරන පුද්ගලයෝ ඉන්නවා නම් ඒ පුද්ගලයන් එක්කලා තර්කවාද කරලා ගැටිලා හැපිලා ඔක්කොම කරලා හිටන් මැඩපවත්තන්න කටයුතු කරනවා. හොඳින් ඉන්නවා දැක්කොත් එයාට ඇඟිලි ගහන්න යන්නේ නැතුව අනිහඬව ඉන්නවා. මෙන්න මේ ගති ලක්ෂණේ යම් මිනිස්සුયો ළඟ තිබුණා නම් අන්නේ මිනිස්සුන්ගේ ගති ලක්ෂණේ ඇති පුද්ගලයෝ අයුක්තියට අසාධාරණයට පහර ගහන එකත් හොඳ වැඩක්. හැබැයි ඒක ලෞකිකයි. මිනිත් කියන්නේ බොහෝ අයගේ යහපතට බාධා කරන අය මැඩපවත්වනවා නම් යම් කෙනෙක් ඒක පිනා. මෙන්න මේ පිනෙන් ගිහිලා උපදින දේවතාව උපදිනවා ඔය සෙනසුරු ග්‍රහ මණ්ඩලයේ. මනුස්සයෝ ඉඳගෙන කරුවේ යමක්ද ඒ ගති ලක්ෂණේ ඒගොල්ලන්ගේ අදක් තියෙනවා. ඉතින් අදත් ඒගොල්ලෝ බලනවා එක දෙයක්. මේ මනුස්ස ලෝකයේ ඉඳගෙන ඉන්න මිනිස්සු යම් කිසි කෙනෙකුට අවැඩ අසාධාරණ කරනවා නම් ඒ බඳු ගති ලක්ෂණ නැත්නම් ඒ පුද්ගලයින්ට උදව්වක් කරන්නේ නැහැ මොන විදිහෙන්වත් යහපතක් කරලා දෙන්නේ නැහැ. ඒ වගේම යම් කිසි විදිහක එයාගේ ගතියක් තියෙනවා අර ඉස්සෙල්ලා කිව්ව විදිහේ ගතිය මොකද්ද? අර කරදර කරන හිංගි කරන පුද්ගලයාට අවැඩ කරනවා. ඒ පුද්ගලයාට යහපතක් කරන්න ඉඩ දෙන්නේ නැහැ. මෙන්න මේකට කියනවා සෙනසුරු අපල වෙනවා කියලා. මේ වෙලාවට දැන් පුරුදු වෙලා තියෙනවා සෙනසුරු ග්‍රහයට පූජාවක් දෙනවා. දැන් අපි හිතමුකෝ මෙහෙම දෙයක්. යම් කිසි මිනිසියෙක් ඉන්නා ලෝකයට අවැඩක් අසාධාරණක් කරන මිනිහට අවංකවම විරුද්ධ වෙනවා. හැබැයි අද කියන කාලේ හැටින තිනවා මේ අර විරුද්ධ වෙන කාලේ පගාවක් දීලා බේරෙනවා.
හැබැයි ඔයෙත් මේ සෙනසුරු ග්‍රහයට දීලා බේරෙන්න බෑ. සෙනසුරු ග්‍රහ දේවතාවෝ යම් කිසි කෙනෙකුට කැමති වෙන්නේ. එහෙනම් ඒ අවඩක් කරනවා නම් ඒක නතර කරන්නේ. ඒගොල්ලන්ට පගාව දුන්නාම නෙමෙයි. තමන් කරන අයිත්‍ය අසාධාරණ නතර කරලා තමා ලෝකෙට යහපත කරන්න පුරුදු වුණා. හිංසා කරන දුක් කරදර දෙන අනුන්ට නිନ୍ଦා පහස කරන නීච කරන මේ જાතිය වැඩ පිළිවෙලක් අපි මෙහෙ කරනවා නම් අන්න අපි ළඟ පරිසරයක් හැදෙනවා අපි ඉස්සර ඒ කරපු එකේ විපාකේ අපිට ඇදලා ඉන්නේ. ඕකට කියනවා අනන්තර සමානන්තර ප්‍රත්‍යක්‍රමය කියලා. අපි යම් කිසි යමක් කරලා තිබුණා නම් පාප විපාකයක් එන්නේ. අපිට සමාන පසුතලයක් හැදිච්ච වෙලාවක තමයි ඒක ඇදලා ඉන්නේ. මෙන්න මේ නිසා අපිට තෙනතුරු අපල කියලා කියන්නේ අනුන්ට හෙනගිරි දීපුවා පෙර කාලෙක ඒවැ විපාකේන අවස්ථාව ඇවිදින්න. ඔන්න ඒ අවස්ථාවට අපි දැනුත් ඒ වැඩි පටන් ගන්න තියෙනවා නම් අනුන්ට ඊර්ෂ්‍යා කරන්න, වෛර කරන්න, රෝධ කරන්න. අන්න අපිට සමානන්තර ප්‍රත්‍යයකින අවශ්‍ය කරන පසුතලය හැදුණා. මේ වෙලාවෙදී අර පෙර කරන ලද විපාකයේ ඇදලා ඉන්න අවශ්‍ය කරන්නා වූ ක්‍රියාවලිය සිද්ධ වෙනවා අපි ළඟ. මෙන්න මේ වෙලාව වෙනකොට තමයි අර ග්‍රහ දේවතාවන්ට පහු වෙන්නේ කොටස. මේ මිනිස්සු අර ඊර්ෂ්‍යා වෛර ක්‍රෝධ කරන ගමන් ඒක කරද්දිම අර ග්‍රහ දේවතාවන්ට පුද පූජාවක් තියක් දීලා නම් බලාපොරොත්තු වෙනවා සැනසෙල්ල. ග්‍රහ දෙවියන්ට පූජාව දෙනවා කියන්නේ ග්‍රහ දේවතාවා සතුටු වෙන්නේ මොකේද කියලා දකින්න ඕනේ. ග්‍රහ දේවතාව පෙර සතුටුනේ මොකක් නිසාද ඒකේ හිටපුවාය මිනිස්සෝ ඉන්න කාලේ. අනුන්ට අයහපතක් නොකරනවාට සතුටු වුණා. ඒගොල්ලන්ට පගාගත් දීලා හිටන් මේ සන්තෝෂ කරන්න බැහැ. ඒක පගාමරු ඔය ඉන්නේ. මේ පගාමරුවන්ට එදි දේවතාවෝ වෙන්නත් බෑ. පගාමරුවා කියන්නේ කාකා වගේ නීචේ. එයාට ඉඳ දෙන්නේ පහත් වෙන ගිහිලා තිරසංගුරක උපදින්න. නමුත් මේ ලෝකේ අපි හිතමු පොලිසියේ ඉන්නවා යම් කිසි විදියක අවංක පොලිස් නිලධාරියෙක් ඉන්නවනේ. ඉන්ස්පෙක්ටර් කෙනෙක් හරි ඉන්නවා. එයා බලාපොරොත්තු වෙනවා නම් මේ ලෝකේ කාට හරි පහර ගහන ඇයට නිନ୍ଦා පහර කරන, නීච කරන, අවැඩ කරන, දුච්චාරිත කරන, එහෙම කෙනෙක් අල්ලලා එයාට දඬුවම් දෙන්න හරි එයා ලැහැත්ති වෙනවා. නමුත් හොඳින් යහපත් සුචරිතව ජීවත් වෙන කෙනා ගැන පොලිසියේ ඉන්න කටියට හොයන්න ඕන කමක් නැහැ. ඒගොල්ලෝ හැමතැනම පොලිසියෙන් ඉන්නේ. යහපත් සමාජයේ පහර ගහන අය කවුද ඉන්නේ? යහපත් සමාජයේ විනාශ කරන්න හදන අය කොහෙද ඉන්නේ? නීතියට විරුද්ධ අය කොහෙද ඉන්නේ? ඒ අය නීතිය රැහැන්ට කොටු කරලා දීම තමයි අවංක පොලිස් නිලධාරියාගේ ස්වභාවය. දැන් අවංකව එයා ඒක නම් කළේ එයා පිනක් කරනවා. හැකියාවට අමතරව පිනක් කර ගන්නවා. මොකද්ද? දැහැමින් සුචරිතව යහපත්සේ ජීවත් වෙන සමාජයකට ඒ යහපත් තත්ත්වය රැක ගැනීමට මඟක් පාදලා දෙනවා. මෙන්න මේක විශාල පිනක්. මෙන්න මේ පිනේ ඵලයක් වශයෙන් ඒගොල්ලෝ කියලා ඔය කියන දේවත්වයේ උපදින. හැබැයි ධර්ම වෙන්නේ කාටද? හොඳ මිනිසුන්ට නෙමෙයි. දුච්චාරිත කරන නරක මිනිසුන්ට අල්ලගෙන ගහලා හරි කමක් නැහැ. ඒ වැඩි මෙර පවත්තන්න අවශ්‍ය කරන නීතියකින් ක්‍රියාත්මක කරනවා. ඒ අය කරා ධර්ම. යහපත් සුචරිත පිරිසක් ඉන්නවනම් ඔළුවපත් කරලා යනවා. ඒ හරි බොහොම කරු කරනවා. මෙන්න මේ වගේ ගති ලක්ෂණ ඇති තමයි ওই දේවතාවලා අදත් ඒ ලක්ෂණෙමයි ඉන්නේ. ඉතින් ඒ වගේම යම් කෙනෙක් වරදා කර ඉඳලා ඒ වරද කරන්නේ නැති යහපත් උද්දේශය වරපත් වෙනවා නම් ආයි පොලිසිය ඒගොල්ලෝ පස්සේ පන්නන්නේ නැහැ. අවංක පොලිසියක් නම් ඒගොල්ලෝ පස්සේ පන්නන්නේ නැහැ. ඒ මිනිහා ඉස්සර වැරදි තමයි. හැබැයි ඒක ඔක්කොම දැන් අත්හැරලා. හොඳින් ඉන්නවා. බොහොම හොඳයි. දැන්වත් දැනගත්තා නැතිව. මෙන්න මේ වගේ ග්‍රහ දේවතාවෝ හරියට එක්තරා පොලිස් නිලධාරි කොටසක් වගේ. එතනින් බලාපුවාම මේ ලෝකපාලක දේවතාවෝ කියන්නේ. මේ කට්ටියට පේනවා දැන් ඉන්න මිනිස්සයා. පෙර යම් කිසි පාප විපාකයක් වශයෙන් ඔහුට එන්න තිබුණා. ඔහු දැන් සුද්ධ වෙලා ඉන්නවනේ. ඉස්සර එහෙම කිය දැන්වත් හොඳයි. අන්න ඒ වෙලාවට හරි ඉස්සෙල්ලා කරන් තිබිච්ච හිංගී හිංසාවට වාජනය කරන්න නැතුව නිදහස් වෙනවා. ඒගොල්ලන් කරදර නොකර ඉන්නවා. මෙන්න මේ නිසා සෙනසුරුගෙන් එන දුක් කරදර කියලා කියන්නේ අපි විසින් කරන ලද පාපයක විපාකය. ඉතින් ඕක දැනගෙන ඉවෙලා ඉතින් අපි ඊර්ෂ්‍යා ක්‍රෝධ වෛර මාන්න අනුන්ගේ පලි ගැනීම ඕව කරපු අනුන්ගේ ගිනිගිනි දීපුවයි පාපේ තමයි අපිට මේ ඉන්නේ කියලා තේරුම් අරගෙන. එහෙනම් එහෙම දේවල් මං අත්හැරලා ඊට පස්සේ මමත් සුචරිතව යහපත් දේ ලෝකයට කරලා හිටන් උදව් උපකාර කරනවා යහපත් සුචරිත සමාජයකට මං එහෙම වගේ පාදලා දෙනවා කියලා. මෙන්න මේකට අවශ්‍ය කරන තමන් කරපර අනිත් ප්‍රතිචාර වශයෙන් අනිත් පැත්ත කරන්න පටන් ගත්තා. ඉතල අනුන්ගේ දානි වේල වැහුවා අනුන්ගේ කෑම වේල වැහුවා නීච විදියට. එහෙනම් ඒ කරව පාපි නිසා මට අද හෙනු අපල නිසා අද කණ්ඩ හම්බෙන්නේ රසාව නැති වෙන විදියට කටයුතු දෙනවා මගේ වැඩ හරියන්නේ නැහැ. මගේ ගොවිතැන් හරියන්නේ නැහැ. මට මෙහෙම අපලයක් එනවා කියලා කිව්වනම්. එයා දැනගන්න ඕනේ අනුන්ගේ ගොවිතැන් වලට හිංගි කරපුවා හිංසා කරපුවා අනුන්ගේ ගස්කොළා මරපුවා තමයි මට මේ විපාකෙ ඉන්නේ. එහෙමනම් අද මම මොකද කරන්න ඕනේ? ඒක අනිත් පැත්තට හැරෙන්න ඕනේ. මම එදා කරපු වැඩේට අද යහපත් දෙයක් කරන්න ඕනේ. අද මම ගස්කොළන් හිටවලා දෙන්න ඕනේ.
අන්ත ගංගේ ගස්කොළන් වවපුවා විනාශ කරුවා නම් මගේ ඵලදාව අඩු වෙන්නේ ඒකයි. අන්ත භවභෝග සම්පත්තිය ලබා දීමට යමක් කළ යුතුද මම ඒ උදව්ව කරන්න ඕනේ ඒ අයට. වැටිලා ඉන්නේ මං වගේ අය නිසායි. එහෙනම් මං ආයිත් ඒ අය නගා සිටවන්න ඕනේ. අනුන්ගේ ලිං වහලා දැම්මා. ලිං වලට ජරාව දැම්මා. ඒ වගේ කරපු වේ විපාකයක් වශයෙන් අනුන්ට දුන්න හෙනගෙඩි මට අදපත් වේලා. එහෙනම් මම අද අනුන්ට ලිං කපලා දෙන්න ඕනේ. උදව් කරන්න ඕනේ. ඒ දලු පාලං ආදී තිබුණා ඒවා මම විද දැම්ම විනාශ කළා. ඒක අනුන්ට හෙනගෙඩි දුන්නා සමාජයේද. අද මට ඒ නිසා මට යන්නේ මගක් පෑදෙන්නේ නැහැ. මගේ කකුල් වල අමාරු මට යන්න ඉන්න බෑ මේ තත්ත්වෙටපත් වෙලා. මගේ යන්න බැරි තත්ත්වෙට මටපත් වෙනවා. එහෙනම් මං අනුන්ට යන්නේන මං අහුරපු යා විපාකේ. එහෙනම් මං අද මං මාවත් හදලා දෙන්න ඕනේ. අනිත් පැත්ත අන්නේ කටයුතු කරනකොට මොකද වෙන්නේ? අන්නේ දේවතාව සතුටු වෙනවා ඔකට. දැන් සමන් අවංකව කියන්නේ මාතින් නොදැනුවත්කමින් හෝ මගේ මුලාව නිසා. මං පෙර කාලයක අනුන්ට ගිනි ගෙඩි දුන්නා. දැන් මම මේක වරද හැටියට දැකලා අත්හැරලා. මම දැන් සමාජයේ යහපතක් කරන පුද්ගලයෙක්. මං අද මෙන්න මේ යහපත කළා. මේ සෙනසුරු ග්‍රහ දේවතාව මං කරපු වෙන අනුමෝදන් වෙනවා. අන්න අවංකව තමාගේ අවැඩ හැටියට දැකලා අතහැරලා. තමා යහපත් මගට හැදිලා. මෙන්න මේක කිව්වොත් මොකද වෙන්නේ? අර දේවතාව අනුමෝදන් වෙනවා සතුටු වෙනවා. බොහොම හොඳයි. උඹට අපේ යම් කරදරයක් ආව නම් ඊට පස්සේ කරදර කරන්නේ ඔබ යහපත් වෙච්ච නිසා. මෙන්න මේකට දෙවියෝ කැමති. හැබැයි පළතුරු පහ ගෙහිලා ඉතින් පූජා වට්ටියක් ගිහිලා දීලා ඉතින් වගාව දුන්නා නම් සෙනසුරුගෙන් බේරෙන්නේ සෙනසුරු ගහයන්ගෙන් බේරෙන්න බෑ. නමුත් ඕවා තමයි අදාර එක්තරා දෘෂ්ටි වශයෙන් එක්තරා හේතුඵල දකින්නේ නැතුව. ඉතින් එක එකනා ලියලා දෙනවා පූජා වට්ටියක් තියෙන මේ බෝධි පූජා හතක් තියෙන නැත්නම් බෝධි පූජා 21ක් තියෙන ඒ වගේ වැඩේ හරියයි කියලා ওই විදිහට කියන උපක්‍රමයක් කියලා දෙනවා පගා දෙන උපක්‍රමයක්. ඔය පගා දෙන වැඩෙන් නම් අපල වලින් බේරෙන්න බෑ. අපලයක් තියෙනවා නම් අපලෙන් බේරෙන්න ඕනකමක් තියෙනවා නම් Taman දැනගන්නේ අපලේ කියන්නේ මොකද්ද? අපි විසින් ලෝකයාට කරපු අපරාධයක් ලෝකයාට කරපු මහා විනාශයක් මොනවා හරි එහෙකට ප්‍රතිපදේ. ඉතින් ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ තාරකා මොනවා කරන්නද ඔබලා කරගත්ත පින්පව උඹලට පළ දෙනවා. කරගත්ත පව උඹලට පළ දෙන්නට උඹලා තාරකාවල බැනලා මොනවා කරන්නද කියලා. මොඩිය වගේ තාරකාවල වයින් ඉපා කියලා. කියන්නේ හේතු ඔන්න ඕකයි. ඒවෙන් බලයක් නැහැ කියන එක නෙමෙයි මේ කියන්නේ. අපි දැනගන්න ඕනේ හේතුඵල වශයෙන් යථාර්ථයෙන්ම කර්මඵල අදහලා. අපි දැනගන්න ඕනේ මෙහෙම දුක් කරදරයක් අපි කරා එන්න අපිට මෙන්න මෙහෙම හේතුවක් තියෙන්න ඕනේ. ඒක මුල් කරගෙන තමයි අපිට මේ දුක් කරදරේ එන්නේ. එහෙනම් මේ දුක් කරදරේ එනකොට කාරහය දුක් අපිට මේ දුක් කරදරේ එන මාධ්‍යයේ එකක්. දැන් අපි හිතමුකෝ මෙහෙම දෙයක්. අර අපි කිව්වා වාගේම ඉතින්ලා නිලධාරීන් නැත්නම් රජයේ සාම නිලධාරීන් වශයෙන් ඉන්න පොලිස් නිලධාරීන් නැල්දිලා තරවට කරනවා මිනිහෙකුට කසිප් කරන මිනිසෙකුට. එහෙනම් මොනවා හරි කෙනෙකුට ගහපු හිඟි කරපු අනුග හොරකම කරව මිනිසෙකුට. දැන් පොලිස් නිලධාරීතුමාට මේ ගානක් දීලා ඉවරලා බේරෙන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. ඒක නීච ක්‍රමයක්. ඒක හරියන්නේ එකක් නෙමෙයි. යථාර්ථය ඒක නෙමෙයි. එහෙනම් ඒ බුද්ධිලයා එතනින් සැනසෙල්ලක් ගන්න දාන්න. හැබැයි එතනින් ඒගොල්ලන්ට සැනසීම දෙන්න බෑ. ඒගොල්ලෝ ඉදිරිපත් කරනවා ඉහළටම. නීතියට. එතෙන්දි කමාවක් ගන්න නම් ඔහුට පුළුවන් ඕන එක දෙයක් කරගන්න. සැනසෙල්ලක් ලබා ගන්න. අනේ ස්වාමීනි මම මේ පොලිසියට මෙන්න මෙච්චර ගාණක් දුන්නා. කිව්වොත් මොකක් වෙයි? බේරෙන්නේ. ඔබේ දරේ තව තවත් වැඩි කරන්න පුළුවන්. අනේ ස්වාමීනි මම වරදක් කරා. ඒ වරද හැටියට මම අද තේරුම් ගන්නවා. නඩුකාරයාට කියනවා. ඊට පස්සේ මම ලෝකෙට යහපත කරන්න පොරොන්දු වෙනවා. මේ වගේ මතු කවදාවත් අන්ත යහපතක් නොකරන්න පොරොන්දු වෙනවා. මට සමාවක් දෙන්න. දැන් දෙන්නේ නැද්ද සමාව? පුද්ගලයා කිව්ව වචනේ අවංක බව දන්නවා නම් වැටහුණා. හොඳයි පළවෙනි වතාවට උඹට සමාව දෙනවා. ඊට පස්සේ වැරදි වැඩනකොට යහපත් හිටම කියලා නිදහස් කරනවා කියලා නීතිය නිදහස දෙනවා. හැබැයි ඔහු ඒ විදිහටම හිටියොත් මොකද කරන්නේ? උඹ ඇවිදilla හිටන් අහවල් දවස්වල උඹ කරපු කියපු දේවල් උඹ හරියට හිතියත් ගියාම ඇවිදින් අසං කරලා ඵලයන් මෙච්චර කාලෙ. එහෙනම් දෙනවා අත්හිටවු සිර දඬුවම. ওই කාලය තුල බලනවා පුද්ගලයා මොකද කරන්නේ? බලනකොට ආරංචි වෙනවා දැනගන්නවා පුද්ගලයා හැදිලා. දැන් අර පෙරවැනි යහපත කරන්නේ නැතුව දැන් යහපත කරන පුද්ගලයා. දැන් අර නීතිය ලිහිල් කළා ඊට පස්සේ අසං කරන්න ඉන්න ඕනේ. මේ දඬුවම අත්හිටවු සිර දඬුවමත් උන් ලිහිල් කළා දැන් නිදහස් කළා. අන්න ක්‍රමය. ඔය ක්‍රමයෙන්ම තමයි අපි ග්‍රහ දේවතාවන්ගෙන් බේරෙන්න නම් ග්‍රහපල වලින් බේරෙන්න නම් අනුගමනය කරන්නේ. ඒක යථාර්ථයමයි. ඒකම තමයි නියම උපක්‍රමය. ඒක උපක්‍රමය නෙමෙයි නියම වචනේ ප්‍රතිකර්මය. කර්මයට ප්‍රතිකර්ම කරන්න ඕන. කර්මයේ උපක්‍රමය කියන එක එකක් ප්‍රතිකර්මය කියන්නේ තව එකක්. උපක්‍රමය කියන්නේ එකක්. දැන් කෙනෙකුට ගහලා බේරෙන්න එනකොට මිනිහා තරුණයි. දාමරික වැඩ කරනවා. එයා බේරෙන්න උපක්‍රමයක් වශයෙන් ගිහිල්ලා තවත් චණ්ඩි ටිකක් ඉදර ගෙනත් තියාගන්නවා. දැන් අර මිනිහා ගහපු මිනිහා
ඒකෙන් පලි ගන්න ආවොත් එහෙම කල්පනා කරලා බලනකොට වටේට වන්නේ චඩි 10 දෙනෙක් විතර ගෙදර. මුහුර ගහන ගියොත් මගේ අට කඩ කඩා ගන්නලා වෙන්නේ කියලා මිනිහා මග ඇල්ල පැනලා යන්න යනවා. දනුවම දෙන්නේ ඉන්නේ. අන්න උපක්‍රමයක් එළුවා. හැබැයි කවදා හරි ඕන්ට යවුවා අහුවෙන්නේ නැතව තනිවිලා. උපක්‍රමයේ ඉදලා බේරෙන්න බෑ හැමදාම. අන්න උපක්‍රමයෙන් බේරිලා ඉන්න පුළුවන් ටික දවස්. කොයි එළිය හැදි ලිදහත් අහුවෙච්ච ඉලාට ගැහුවා. හැබැයි යන්නේ එකෙක්වත් ඕනේ නැහැ. ප්‍රතිකර්මයක් කරනවා. මම මේ වැරදි කර්මයක් කරපු එක නිසායි මට මේ ගහන්න ලැහැත් වෙලා ඉන්නේ. මම මේකට වන්දියක් වෙලා ඊට පස්සේ එයාට සොරොන්දු වෙනවා. මේ වඳු වේවල් මම ඊට පස්සේ කරන්නේ නැහැ. මම යහපත් කර කරනවා යහපත් කෙනෙක් වෙනවා. මට කරදර ගන්න එපා ඔයාලා. හැදෙනවා නම් කමන්නේ. අන්න ඊට පස්සේ බලනකොට හැදිලා නම් මොකද කරන්නේ? අර පෙරදිවිච්ච වෛරය අහ කරගන්න. අන්න උපක්‍රමෙන් නෙමෙයි ඒක ප්‍රතිකාරණය. මෙන්න මේ වගේ අපි දැනගන්න ඕනේ අපලයක් කියලා එන්නේ අපිට පාප විපාකයක්. ඕකට උපක්‍රම කරගෙන ගියාම යන්ත්‍රයක් කරේ දාගත්තට වැඩේ හරියන්නේ නැහැ ඒක උපක්‍රමය. බලයේ තියෙන හින්දානේ ඔක රැගෙන ඉන්න කණ්ඩිටිය ගෙන තියාගත්තා වගේ තමයි යන්ත්‍රේ කරේ දාගන්නේ. ඕක කොයි මොහොතේ හරි යම් කිසි වෙලේ මොනේ හරි ඔක කීලට අහුණා නැත්නම් මොකක් හරි වුණා කියලා බලයේ බින්දිච්ච ගමන් මොකද කරන්නේ? අන්න උපක්‍රමයේ බිඳුණා. දැන් අලගෙන ගන්නවා කයින්ට අතලා. ප්‍රතිකර්මයක් තියෙනවා. ඒ යන්ත්‍රේ වැතක තිබිච්ච එක වැතක දානවා. අපි යහපත් පුද්ගලයෝ වෙනවා. අන්න ප්‍රතිකර්මය. ප්‍රතිකර්මය කරගත්තට පස්සේ අනික් කටේ නිහඬයි. එහෙනම් ලෝක සත්‍යයට මෙත්හිතකින් කිව්ව මෛත්‍රී සහගත කාය කර්ම, වචී කර්ම, මනෝ කර්ම වල යෙදියා. ඊට අවශ්‍ය යහපත් දේ කරන්න පටන් ගත්තා. අපි විසින් දස අකුසල් කිරීමෙන් හටගත්ත අවැඩ අසාධාරණ තමයි සියලුම ග්‍රහ අපල කිව්වේ. ඒවයි විපාකය. එන ක්‍රමී. අපි දස අකුසල් වලින් වෙන් වෙලා යහපත් පැත්තට ඉඳලා යහපත් දේ කරමි. මුළු ලෝකයටම යහපත පැතුවා. අන්න ප්‍රතිකර්මය. ඔය ප්‍රතිකර්මය අවංකව කළා නම් හැබැයි තමන්ගේ වාසියට නෙමෙයි. අවංකවම තමාගේ හිතේ එකඟව අවංක විදිහටපත් වෙන කෙනෙක් හිටියා නම් ක්‍රමක්‍රමයෙන් යාට අපල නැති වෙනවා. කිසිම ගහයක අපල කරන්නේ නැහැ. මෙන්න මේක විශේෂයක්. යහපත් සුචරිතව ජීවත් වෙන යහපත් අයට ග්‍රහයෝ අපල නොකරති කියන. ඒ වේදෙත් පෙන්ලා තියෙනවා වේද දර්ශනය තුළ. ග්‍රහයෝ අපල කරන්නේ නැහැ අයලා කියලා. දැන් ග්‍රහපල එනවා කියලා කියන එකට වේලා ගන්න තියෙන හොඳම ක්‍රමය මොකද්ද? මෙත්තා සහගත කාය කර්ම, වචී කර්ම, මනෝ කර්ම ක්‍රියාත්මක කරමින් ඒ තුල අවංකව හැසිරෙන්නේ. ඒ තුලදී අපි ඉතින් කරන ලද පාපයට වන්දි ගෙවෙනවා. අපි ඉතින් ලෝකයට කරපු අනන්ත ලෝකයට කරපු අවැඩට අපි වන්දි ගෙවනවා. මෙන්න මේ වන්දිය ගෙවාගෙන යනකොට වන්දියෙන් අපි නිදහස් වෙච්ච දාට අපි නිදහස්. ඊට පස්සේ අපිට ප්‍රතිකර්මය සම්පූර්ණයි. ආයිත් අපල ඉඳ හේතු නැහැ. මෙන්න මේකයි ග්‍රහපල දුරු කරගන්න තියෙන ක්‍රමය. ඊට අපි කියනවා අපල වල පූජාවක් තියන ගමන් මේ එක එකනා පෙන්නලා තියෙන දෘෂ්ටි මතවාද වලට අරගෙන ඉවිල්ලා මල් මෙච්චර මල් වට්ටි මල් වට්ටි 5යි 7යි ඔච්චර අරගනි පළතුරු පහක් ගනි කැවිලි පහක් ගනි තීපන් තියලා නම් දිමින් දීපන් දෙයියන්ට කිව්වට. ඔය පගාව දීලා හිටන් ගහ දේවරන්ට පගාව දීලා නම් මේකෙන් බේරෙන්න බෑ. ඌව දෘෂ්ටි. අපි අවංකවම දැනගන්න ඕනේ කර යුතු දේ. මොකද්ද උඹට තියෙන කරදරේ? විහන. අනේ මයි කකුලේ අමාරුව. අනුන්ට යන මං මාවත් වහපු කටු දාපු එකේ විපාකෙ උඹට ඇවිදින්න. ඔබ සංසාරේ කරපු එක. යනින පාරවල් වහලා. උගුල් ඇදලා. බොරු වලවල් කපලා. අනුන්ට ඒවට දාන්න වැඩපාළුලා. අනුන්ට කරපු අවැඩ නිසා උඹට අද කකුල් අමාරු. කරන්න දෙයක් නැහැ. දැන් ඉතින් මං මාවත් හදපන්. ඒ වගේ නොකරන්න හිතා ගන්න. අන්නේ මං මාවත් හදලා දීලා ඒ අවශ්‍ය වෙන කටයුතු කරලා දීලා ඒ පින සියලු සත්ත්වයින්ට අනුමෝදන් කරපන්. උඹෙන් අවැඩ අසාධාරණ වෙච්චට අනුමෝදන් කරපන්. ඒ සඳහා යම්කිසි මේ කටයුතු සඳහා යම්කිසි දේව පාලක මණ්ඩලයක් ඉන්නවා නම් ඒ අයට කියපන්. ඒ පින අනුමෝදන් කරපන්. මම ඊට පස්සේ යහපත් වූ දෙලේ කෙනා මේ වගේ වැඩ කරන්නේ මින්මතුවර මම ඒක දැනගත්තා කියලා හේතුඵල දැන කටයුතු කළොත් අන්‍යයාට කකුලේ අමාරුවට තිබිච්ච බාධකේ අපලේ ඉවරයි. ඕක පැත්තකින් තියා නිල් මල් වට්ටි හත කඩාගෙන ගිය නිසා මේක ගිහලා දෙයියන්ට తీරන කියහන් කකුලේ අමාරු වෙන්න කිව්වා. ওই වැඩේ හරියන්නේ එකක් නෙමෙයි. ඉතින් අද දන්නේ අපලෝට කරන්න ඕනේ මොකද්ද කියන එක. ඒ නිසා මේ එක එකනාගේ දෘෂ්ටි මතවාද අරගෙන ඉවරලා එක එක විදිහට මල් වට්ටි හතයි පහන් හතයි මේක පත්තු කරපන් අබදෙල් පහන් මෙච්චර පත්තු කරපන් එලෙක්ටෙල් පහන් මෙච්චර පත්තු කරලා හවල් දෙයියන්ට පින් දීපන්. අය කරන දහපළු වැඩේ එහෙමමයි. දෙයියෝ ලැහැත්තිලා ඉන්න ඕනේ. මේ ඉතින් ඒ පගා ගන්න පගාමරුව නෙමෙයි දෙයියෝ කියන්නේ. එහෙම කට්ටියක් ඉන්නවා කහකෝ වගේ જાතියක් මේ රූපේ. ඒගොල්ලන්ට අන්තිමට මෙතනින් ගියාට පස්සේ හතර පාය මිස ඒගොල්ලන් දෙව්ලොවක් හෝ පාලක දේවතාවත්වයට යන්න හම්බෙන්නේ නැහැ. ඉතින් ඕක දකින්න ඕනේ. දැනගෙන මෙන්න විදිහ අපලයට අපලයට හේතුවත් අපලේ නිරෝධ කරගන්න ක්‍රමේ නිරෝධ කරන මාර්ගයත්. ඕක තමයි බුදුදහම කියන්නේ. බුද්ධිය කියන්නේ ඕකයි. බුද්ධිය පිළිසරණ කරගත්ත කෙනා නම් බුදු පිළිසරණ බුද්ධං සරණං ගච්ඡාමි කිව්ව කෙනා හැමතැනම දැනගන්න ඕනේ.
ඒ අර දෙතිස් මහා පුරුෂ ලක්ෂණ 80 ව්‍යංජන සහිත කයතෙන් 2500 ඉස්සෙල්ලා හිටපු ඒ බුදුහාමුදුරේ මම මේ වදින්නේ පුදන්නේ සරණ යන්නේ කිය හිටියන කවදා බුද්ධාන් සරණයක් නෑ. බුද්ධාන් සරණ හැදෙන මුලක් තියෙනවා. මොකද්ද? මොනවා හරි අපිට කරදරයක් තියෙනවා නම් අපිට කරදරෙන් බේරෙන්න මිසක් වෙන එකක් නෙමෙයි අපි බලන්නේ. අසහනයෙන් බේරෙන්නේ හදන්නේ. යමකින් අසහනයක් එනවනම් මෙන්න මෙබඳු අසහනයක් මට එනවා. මේ අසහනයට මෙන්න මේකයි හේතුව. මේ හේතුව නැති කළොත් මේ අසහනිය නැති වෙනවා. එහෙනම් මං කළ යුත්තේ අන්නේ හේතුව නැති කරලා දාන එකයි. අන්න ඒක තමයි මාර්ගය. මෙන්න මේ අසහනයේ හේතුව අසහන නිරෝධය අසහන නිරෝධ මාර්ගය කියන මේ ක්‍රමේ තමයි බුද්ධිය කියන්නේ. බුද්ධියට ගෝචරෙන්නේ ඔන්න ඔය ටිකයි. ඔය ටික පැත්තකින් තියලා කරන සියලුම යාඥා කරන බලබිලි පුද පූජා හැම දෙයක්ම කර කර ඉන්නවනම් මේ සියල්ලම තමන් අසහනියක් ආව බව දැකලා හිටන් එයින් එහාට දන්නේ නැහැ. අසහනයට කරන්න ඕනේ යථා බුද්ධිමත් වැඩ පිළිවෙල දන්නේ නැහැ. යමෙක් අසහනයක් ආව නම් එයා බුද්ධි ගෝචරව දකින්න ඕනේ මෙන්න මේ අසහනය මෙහිමයි එන්නේ. මෙබඳු අසහනයක් පහළ වෙන්නේ මෙන්න මෙබඳු හේතුවකින්. මෙන්න මේ වගේ හේතුව නිරෝධ කරලා දැම්මොත් මේ අසහනය නිරෝධ වෙනවා. මෙන්න මේ අසහනය නිරෝධ කරන්න තියෙන හේතුව දැකලා මෙන්න මේ නිරෝධ කරන හේතුව අනුගමනය කරපුවාම ඒ අසහනය නැති වෙලා යනවා. මෙන්න බුද්ධි ගෝචර නිගමනය. මේන් එහාට තව බුද්ධිය ගැන කතා කරන්න දෙයක් නැහැ. ඕකම තමයි කිව්වේ දුකට හේතුව දුක්ඛ නිරෝධය දුක්ඛ නිරෝධ මාර්ගය කියත උන්න ඕක. දුක කියන එක තව වචනයක් දැම්මොත් අසහනය කිය දැම්මේ. දුක කියන වචනේ තව පැත්තකින් දැම්මා. ඒකට අපි දැම්ම නමක් අසහනය කියලා. එහෙනම් දුකට හේතුව නම් අසහනයට හේතුව කියලා දැම්මා. දුක්ඛ නිරෝධය නම් අසහන නිරෝධය කියලා දැම්මා. දුක්ඛ නිරෝධ මාර්ගය නම් අසහනය නිරෝධ කරන මාර්ගය කියලා දැම්මා. එහෙනම් ඔතන බුද්ධියෙන් නේද කටයුතු කරන්නේ. ওই ටික අහකලා වෙන එකකින්ම පුළුවන් ද බේරෙන්න යථාර්ථයෙන් අපිට හොඳින් නුවණින් කල්පනා කළොත් වෙන ක්‍රමයක් තියෙනවා. වෙන කිසිම ක්‍රමයක් නැහැ. අපි බුදුදහම විතරක් නෙමෙයි ක්‍රිස්තියානි ආගමේ තෝගිය ඇදෙනනේ. මට ස්වාමීනී කිය මා පස්සේ ආර උඹලා ස්වර්ගයේ දොර ඇරින්නේ නැහැ. උඹලා දෙවියන් වහන්සේට අනුව කටයුතු කළොත් උඹලා ස්වර්ගයේ දොර ඇරි. බුදුදහම විතරක් නෙමෙයි මහත්ය තින්නේ දැන් මම කිව්වේ. අනේ යේසුස් වහන්සේ දේශනා කළා තියෙන එක. ඉතින් අපිට මේ කියන්නේ හිතුවේ බුදුදහමේ විතරක් නවනාය තියෙන හිඳයි මම කිව්වේ. එහෙනම් අපිටත් උතන පෙන්නලා තියෙනවා. නමුත් අර පස්සේ හදාගත්ත බණ තියෙන දෘෂ්ටිවාද මතවාද ගොඩනගාගත්තා වගේ. උන්වහන්සේට ආරාධනා කරලා ඉතින් කිව්වනේ යාඥා කරන්න වැඩි හරි උසගෙන යනවා කියලා. හැබැයි ඒක පස්සේ හදාගත්ත මතයක් නිසා මූලික විදුදහමක් නෙමෙයි. බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා. උඹලා මට වැඳ හිටියට එහෙම කවදාවත් උඹලාට නිවන් හම්බ වෙන්නේ. උඹලා මේ දුන්න මාර්ගයේ තේරුම අරන් මාර්ගය අනුගමනය කරලා ඒක ප්‍රතිඵල ලබා ගත්තොත් උඹලාට විමුක්තිය ලැබෙනවා. මේ මොළෙින්ට නිවන් දකින්න මග පෙන්වනකොට පස්සේ මුන් තවත් මම පස්සෙන් එනවා හාමිනි බණක් කියන්න ගියේ. මොන මොඩියද මේ? ඒ බුදුරණාහි යනවා. මාර්ගය කියා දුන්නාට පස්සේ පිළිපැදලා අනුගමනය කරලා තමන්ගේ වැඩි කරගන්නේ නැතුව. තවත් මම පස්සේ ඉන්නේ ඇයි? මට බේරගන්නද කියන්නේ? බුදුරණාහිත් මේ ටික අහන්න. මේ ওই જાතියෙම එකක් අහලා තියෙනවා ක්‍රිස්තියානියාගේ මට ස්වාමීනී කියගේ මම පස්සේ ආවර උඹලට මම බේරගන්න බෑ ස්වර්ගයට ගෙනියන්නේ. උඹලා දෙවියන් වහන්සේට අනුව වැඩ කරලා ඉතින් බේරියක්. එහෙම වෙන්නේ. ඉතින් දැනගන්න ඕනේ යථාර්ථය. බුද්ධි ගෝචර කියන්නේ ඔන්න ඕකයි. අපි වැඩ කරන්න යනකොට හැමිලියෙන් නමෝ බුද්ධාය කියලා හරි බුද්ධා සරණං ගච්ඡාමි කියනකොට අපි හිතාගත්තොත් අර පුද්ගලිකව අපි බේරගන්න ਸਰව බලධාරීව ඉන්න බුදුරජාණන් වහන්සේ කියලා කෙනෙක්ගේ මහ බලයක් දීලා උන්වහන්සේට කිව්වහම ඔක්කොම වැඩි හරි. අපි ඕන 10 බලුවේට කරාට කමක්. අපි බේරගන්න ඉන්නවනේ බුදු සරණයි කියනකොට. ওই જાතිය මොට්ටකමක් මොට්ට අදහසක් කරගෙන බුද්ධං සරණං ගච්ඡාමි කිව්ව එකට මොන බුදු සරණක්ද? බුදු සරණ තේරුම් ගන්න ඕනේ. බුදු සරණ හැම වෙලාවකම දකින්න ඕනේ යමක් අපිට අවශ්‍ය නම්. ඒ මොකක්ද ඕනේ? ඒතර නරක පැත්ත නම් අපි. ඒ කුමක්ද? කෙබඳු නරකක්ද? ඒ නරක මේ පැත්ත ඇති වෙන්න හේතුව මොකක්ද? අන්නේ හේතුව තියෙනකම් මේ නරකයෙන් මිදෙන්න බෑ. ඒ හේතුව නැති කර දැම්මහම නරකයෙන් මිදුනේ නැහැ. එහෙනම් මොකද්ද මේ නරකයෙන් නැති කරන හේතුව? මෙන්න මේකයි. අනුගමනය කරලා හිතෙන් කයින් වචනේ අනුගමනය කරපුවාම මේකෙන් මිදෙනවා. මෙන්න මාර්ගය. යම් හොඳක් තියෙනවා. මෙන්න මේකයි විමුක්තිය මේකයි හොඳ. ඒකට හේතුව මොකක්ද? ඒක කරා යන්නේ කොහොමද? ඒක ලබන්නේ මොන හේතුවෙන්ද? මෙන්න මේ හේතු වෙනවි ලබන්නේ. මේ අනුගමනය කළොත් ලැබෙනවා. එහෙනම් විමුක්තිය තියෙනවා. විමුක්තිය ලබන හේතුවක් තියෙනවා. එහෙනම් විමුක්තිය ලබා ගැනීම සඳහා යමක් නැති කර යුතුද? ඒක ඉවත් වීමට අත්තට දානවා. අනුගමනය කළ යුතු අනුගමනය කරනවා. ඒක කරපුවාම මේක ප්‍රතිඵලය වශයෙන් ඒක ඵලය ලැබිලා විමුක්තිය ලැබෙනවා. මෙන්න බුද්ධි මාර්ගය. මෙන්න බුද්ධාසරණය. ඕක අහ කළා මොන જાති නැති මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණ වරන් කියලා පස උඩ තියානේ කෑ ගැහුවා. ඔහුට බුදු සරණක් හම්බ වෙන්නේ නැහැ. බුද්ධාන් සරණ තෝරගන්න ඕනේ ඉතින්.
ඕක තේරුම් ගන්න තු සමහර කට්ටිය ඒ කියන්නේ දෘෂ්ටි වලට බහලා නැති මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණ වරන් කියලා ඔය එක එකවත් මට ඉවරයි. මට බුදුන් ඉන්නව කොට. මොන්න ගන්න නිකමනේ. ඔය නිගමනේ ඉන්න කෙනා පොඩි එකෙක් එහෙම උපන්න නම් එහෙම ගෑනු කෙනෙකුට තාත්තා කෙනෙකුට පුතෙක් එහෙම හම්බුනා නම් පුතේ මං එක්තරා සත්‍ය මතයක ඉන්නවා. නැති මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණ. පුතේ උඹරත් එද්දලා. නැති මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ. ඔන්න වැදුවා ඔන්න දැම්මා යන්න ගියා. මේ හැදියාක බුදු සරණ. පොඩි එක හැදී. මැරි. එක මැරෙනානේ උට කිවිත් නැතුව කන්නත් නැතුව උන් නැගිට ගන්නත් බෑ. අතපය හොල්ලා ගන්න විතරයි පුළුවන් යන්තම් එහෙම හින්දාපු හසී ඉන්නවා. ඌ කොහොමද නැති මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණ කරගෙන ගොඩේ. පුංචි ළමයෙකුට කියා දෙනවා. නැති මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණ. උඩ ගණන කෙනෙකුත් නැහැ, කියා දෙන්න කෙනෙකුත් නැහැ, රකින්න කෙනෙකුත් නැහැ, පෝෂණය කරන්න කෙනෙකුත් නැහැ. ඌ හැදෙයිද මැරෙයිද? අර වචනේ කීකීද බෙරි. මෙන්න දැනගන්න ඕන එක. බුද්ධි ගෝචරව තේරුම් ගන්න ඕන. එහෙනම් අපි යමක් කරනකොට මෙන්න මේ දේ මට ඕනේ මෙවඳු ප්‍රතිඵලයක්. මේ ප්‍රතිඵලය ලබා ගන්න නම් මේ සඳහා මම කුමක්ද කරන්න ඕනේ? ඒ ක්‍රමයේ අනුගමනය කළොත් මේ ප්‍රතිඵලය ලැබෙනවා. එහෙනම් මට මේ ප්‍රතිඵලය ඕන නම් මම ඒ අනුගමනය කරලා ඒ ප්‍රතිඵලය ලබා ගන්න ඕනේ. මෙන්න බුද්ධි ගෝචර ධර්ම. මෙන්න මේකට කියනවා බුදු සරණේ කටයුතු කරනවා කියලා. අන්නේ බුදු සරණේ කටයුතු කරවන්න ඕකට බුද්ධං සරණ කියනවා. දැන් ඕක අහ කළා මේ ලෝකෙ කිසිම විද්‍යාඥයෙකුට කිසිම පඬිතෙකුට කියන්න පුළුවන් ද වෙන බුද්ධං සරණයක් ගැන? බෞද්ධයෝ බුද්ධං සරණ කියන්නේ ඔන්න ඕකටයි. දැන් ඕක අහ කළා වෙන කෙනෙක් දිනුනලා තියෙනවා. හදාගෙන තියෙන ලෞකික වශයෙන් හෝ ලෞකික වශයෙන් දිනුවක් හදාලා තියෙනවා ඔය ක්‍රමෙ මිසක් වෙන ක්‍රමයකින් හදලා තියෙනවා. මට ඉක්මනට ගමනක් යන්න ඕන. දැන් හොඳ බුද්ධි මෙලෝ ලෞකික බුද්ධිය තියෙන නුවණක් තියෙන කෙනෙක් කල්පනා කරනවා. දැන් මොකද කරන්නේ? අරගනි පාන කියපන් මෙතන තියන කියා මට ඉක්මනින් ගමන යන්න ඕනේ කියලා. නැති මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණ වරන් මට හැය හැදකම 100ක වේගයෙන් යන්න ලැබේවා. ඒකනේ පාන තියලා කී ඉන්නවා. මල්වට්ටිය බුදියා පූජා කරලා කියනවා. තව කෙනෙක් කල්පනා කරනවා. මට 60 60ක්ම 100ක වේගයෙන් යන්නේ කොහොමද මොකද කරන්න ඕනේ? වාහනයක් ගත්තා නම් ගියේ. එයා කල්පනා කරනවා කොහොමද මම මේකට යන්නේ දැන්? වාහනිය කියන්නේ කොහොමද හදන්නේ? තවත් මේ වගේ කෑල්ල කෑල්ල බුද්ධියෙන් ගෝචර කරලා හොයාගත්තේ රවුමක් තියලා රෝදියක් තියෙනවා. මේ රෝදි හදාගත්ත හැටි, ටයර් එක හදාගත්ත හැටි, මේ කෑලි ඔක්කොම තියෙනවා. දැන් එයා මොකද කරන්නේ? මේ කෑලි ටික ගෙනලා හිටන් හදනවා වාහනය. තමා බුද්ධිය පිළිසරණ කරලා දැක්කා. ගමනේ යන්න නම් ගමන්ට අවශ්‍ය කරන වාහනයක් තිබුණා මේ වැඩේ කළ හැකියි. ක්‍රමේ දැනගත්තා. ක්‍රමයට අනුකූලව හැදුවා වාහනය. වැඩේ හරියට ක්‍රමානුකූලව කෙරුවා නම් කිසි ප්‍රශ්නයක් නැහැ. ස්ටාර්ට් කරගම බුස් ගාලා ගියා. වැඩේ පුරුදුනා. ඩ්‍රයිවර් වැඩේ පුරුදුනා. මිනිහා එලවගෙන ගියා පැය 7ක 50කින් හරි කියන දෙයියා. තමන් ප්‍රතිඵල ලබා ගත්තා. දැන් කාටද බුද්ධාන් සරණ තිබුණේ? අර පාන තියාගෙන මල් වටියේ තියන්නේ වැඳ වැඳ හිටපු මිනිහා බුද්ධාන් සරණ හම්බුනාද නැත්නම් අර වැඩේ හරියට දැනගෙන පැය 7ක්ම 100ක වේගයෙන් මට ගමන යන්න ඕනේ. ඒකයි මගේ බලාපොරොත්තුව. කොහොමද ඒක යන්නේ? මොනවද කරන්න ඕනේ? මේ වාහනය හදා ගන්න ඕනේ. ඒකයි ක්‍රමය. ඒ ක්‍රමය අනුගමනය කරලා හිතෙන් කයින් වචෙන් අවශ්‍යදී. පිළිවෙත පිළිවෙල. ප්‍රතිඵලය හම්බුන්නේ නැද්ද? මෙන්න බුද්ධ සරණ හම්බෙච්ච එක. ඔබරයි බුද්ධ සරණ කියන්නේ. ඔන්න ධම්මා සරණයි. බුද්ධිය පිළිසරණ කරගෙන ඔය ක්‍රමයේ තේරුම් ගත්තට පස්සේ දැන් ක්‍රමයක් අහු වෙනවා. නරකින් බේරෙන්න හෝ මුද ලබා ගන්න ඕන. ඒ ක්‍රමයේ තේරුම් අරගත්තට පස්සේ මෙන්න මේකයි මේකට අවශ්‍ය කරන්නව දැරිය යුත්තේ. නරක දෙයින් අයින් වෙන මෙන්න මේ ක්‍රමයේ දැරිය යුතුයි. හොඳ දේ ලබා ගන්න මෙන්න මේ ක්‍රමයේ දැරිය යුතුයි. අන්න බුද්ධියෙන් ගත්ත තීරණය නිසා දරන්න ඕනේ දේ දැනගත්තා. මෙන්න මේකයි මේ ලෝකේ සියල්ලන්ටම තියෙන හරි ක්‍රමය කියලා දැනගත්තාම ඒක පිළිසරණ කරගන්නා මිසක් වෙනව එක මතවාදීන් පස්සේ මං ගිහිලට මුලාවටපත් වෙන්නේ නැහැ. මං යන්නේ ওই ක්‍රමයේ කියලා දැනගත්තොත් අන්න ධම්මා සරණේ හම්බුයි. ඊට පස්සේ මොකද කරන්නේ? වෙන වැරදි පැති වල ගැට ගැහි ඉන්නේ නැතුව. එයා මොකද කරන්නේ? අන්නේ ක්‍රමයේ ක්‍රියාත්මක කළා නම් අවශ්‍ය දෙයට ගැළපෙලා අවශ්‍ය දේ කරගන්න විදිහේ ප්‍රතිඵල ලබා ගන්න තියෙන බුද්ධිවත් තීරණය කළා නම් එයාට සංඝා සරණී කියන්නේ ඔන්න ඕක. මෙන්න තිසරණී. ඔය විද්‍යාඥයාගේ නැත්නම් නියම නැනවතාගේ යමක් කරගන්නකොට ප්‍රතිඵල ලබා ගන්න ගත යුතු වැඩපිළිවෙල මොකද්ද? ක්‍රියාදාමයේ මොකද්ද? තිසරණී. ඔන්න තිසරණී. ඕක ලෞකික පැත්තේ තියෙනවා ලෝකෝත්තර පැත්තේ තියෙනවා. ලෞකික වැඩ කරගන්න ওই තිසරණ ක්‍රමයෙන් ලෞකික වැඩේ කරගන්න ඕනේ. සදාකාලික විමුක්තියක් ලබා ගැනීමට යමක් කළ යුතුද? ලෝකෝත්තර පැත්ත ලෝක හරවාගෙන තිසරණින් ඒටිය කරගන්න ඕනේ. ওই පැත්තෙන් හරි තිසරණේ නැතුව වෙන සරක යන්න කිය කෙනාට. එක එක මතවාද වල පැටලලා දෘෂ්ටිවාද වල පැටලලා හිටන් මුලාවටපත් වෙවි ඉන්නවා මිසක්. කවදාවත් යථාර්ථයට ඉන්න බෑ.
ඔන්න ඔය ටික දැනගත්තා නම් එයාට බුද්ධං සරණ ධම්මං සරණ සංඝං සරණ තියෙනවා. ඒක තමයි විද්‍යාඥයාගේ ක්‍රියාකලාපයේ හැදිලා තියෙන හැටි. විද්‍යාඥයා කල්පනා කරන හැටි, විද්‍යාඥයා ක්‍රියා කරන හැටි, විද්‍යාඥයා ප්‍රතිඵල ගන්න හැටි. බුද්ධං සරණේ සහ ධම්මං සරණේ සංඝං සරණේ. මෙන්න මේක තමයි විද්‍යාඥයාගේවත් නැනවතාගේ තීරණය. එයා දැනගන්නවා මෙන්න මේක ඇරෙන්න නම් තවත් වෙන වැඩ පිළිවෙලක් පස්සේ ගිහිලා කවදාවත් මේ රෝගේ හරයක් ලබන්න බෑ. නත්ති මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණ වරන් ධම්මෝ මේ සරණ වරන් සංඝෝ මේ සරණ වරන් කිය ඕන ඕකට. දැන් ඔය ටික ඔක්කොම පැත්තකින් තියාද මොකද කරන්නේ? නත්ති මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණ වරන් කියවම අන්න කිසිම තැනක සාතුරුවරු පස්සේ මම යන්නේ මට එකම සාතුරුවරයෙක් ඉන්නවා. අහවල් කාලේ බුදු වෙච්ච කෙනෙක් 2500 විතර ඉස්සෙල්ලා. එයා තමයි මම මේ කිව්වේ. අන පොත්ගුල වල තියෙන ආගේ ධර්මයේ ටික මම ඔකට වැඳ වැඳ පුදු පුදා ඒ සරණ යනවා. ඒ අයගේ අය තමයි විසමුණු කරගෙන ඉවුරු දාගෙන ඉන්නේ. ඒගොල්ලෝ තමයි සංඝයා මම ඒගොල්ලන්ට වැඳ වැඳ ඉන්නේ. ඒක තමයි මගේ සරණේ කියලා එක්කෙනෙක් හිතන්න පුළුවන්. එහෙම කර කර මොකද කරන්නේ? යා යමක් කරගන්න හැටි දන්නේ නැහැ, කරගන්න ක්‍රමයේ දන්නේ නැහැ, හේතුව දන්නේ නැහැ, අනුගමනය කරන්න ඕන එක දන්නේ නැහැ, අයින් කරන්න ඕන එක දන්නේ නැහැ, කරදරයක් ඉන්නේ මොකක් නිසාද කියලා දන්නේ නැහැ, ඒකට හේතුව දන්නේ නැහැ, ඒක අයින් කරගන්න හැටි දන්නේ නැහැ. ඔලොමොටල කංකර කර උදේනාර යනක වැද වැද පුද පුදා නැති මේ සරණ ගන්නගේ කීට හරියයි. කාර්ය ප්‍රතිඵල හම්බ වෙන්නේ. දැන් මේ බුදුදහම තුල යථාර්ථයේ තේරුම් ගන්න ඕන. නියම තිසරණේ තේරුම් ගන්න ඕන. නියම තිසරණේ තමයි නියම නැනවතාගේ නිගමනය. ඔය ඉතිහා නිගමනයක් දෙන්න බෑ. දැන් මේක බුදුරජාණන් වහන්සේගේ ධර්මයක් නෙමෙයි. මේ සදාතනිකව ලෝකයේ තිබුණ යථාර්ථය උන්වහන්සේ මතු කරලා දුන්නා. මෙන්න මේ ක්‍රමය අනුගමනය කරපළ යථාර්ථය දෙන්නවා. මෙන්න මේකයි ක්‍රමය. මෙන්න මේකයි අපිට පෙන්වලා දුන්නේ. ඕකේ ලෝක සම්මතියක් තියෙනවා බුදුන් දහම් සංගුණ කියන. මේ ඒක අරගෙන මේකට පටලවා ගත්තාම තමයි ප්‍රශ්නේ මතුවෙන්නේ. මේ යථාර්ථය දකින්න ඕනේ හැම දෙයකටම. ඔය ටිකට ප්‍රශ්නේ ගත්තා නම් සියලුම ප්‍රශ්නයත් ප්‍රශ්නයට හේතුවක් ප්‍රශ්නේ निराකරණය निराකරණ මාර්ගයත් ඕකේ නැද්ද? ඔය ටික මේ බුද්ධියෙන් නිගමනය කරනවා. කොයි පැත්තෙන් ගත්තත් චතුරාර්ය සත්‍යයට ගන්නකොට සත්‍ය ක්‍රමයේ කිව්ව ඕන ඕකයි. ඕක තමයි සත්‍ය මාර්ගය. යමක් ඇද්ද ඒකට හේතුවක් තියෙනවා. ඒ හේතුව නැත්නම් ඒක නැති වෙනවා. ඒකට ඒ නැති කරන මාර්ගය අනුගමනය කරනවා. හොඳ පැත්තක් ඇද්ද යමක් තියෙනවා. ඒ හොඳ පැත්තට එන්න උනම් ඒකට හේතුවක් තියෙනවා, ක්‍රමයක් තියෙනවා. ඒ ක්‍රමය අනුගමනය කරුවාට පස්සේ ඒකට එන්න පුළුවන්. ඒක දැනෙන ඒ ක්‍රමය අනුගමනය කරනවා. ඒකට එනවා. මේකයි බුදුදහම විද්‍යාව කියන්නේ. මෙන්න මේක විද්‍යාව. ඔය ටික විද්‍යාව පෙන්වන්න සමතික ඉන්නවද ලෝකෙ? මෙතන ආගම් ભેදයක් නෑ. මේ පස්සේ හදාගත්ත එක්තරා විදිහක මතවාදීන්ගේ තියෙන ભેදය තමයි ආගම් ભેදය. මේක ආගමකට බුදුරජාණන් වහන්සේ අහවල් ආගමේ කියලා එක එහෙම එකක් නෑ. එහෙනම් බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනාවල කවුරුවත් හිටියා. එක එක ආගම් වල හිටියා. 62ක් ආගම් වල හිටියා. එහෙනම් බුදුරජාණන් වහන්සේ කාටද දේශනා කරන්නේ? බුදුරජාණන් වහන්සේ ලෝකෙ පහළ වෙනකොට ඉඳලා තියෙන 62ක් දෘෂ්ටි වල මිනිස්සු. එකිනෙකවත් ඇත්ත දැකලා හිටියේ නෑ. නියම ක්‍රමයේ දැකලා හිටියේ නෑ. එක එකනා කියන ඒවා හිතේ තියාගෙන එක එකනාට වහල් වෙලා තමා දෙවෙනි වෙලා තමගේ බුද්ධිය තමගේ නුවණ ක්‍රියාත්මක කරන්නේ නැතුව අරයා අපිට වඩා ලොකු කෙනෙක් එයා කියන එක තමයි ඇත්ත වෙන්න ඕනි. අපි එයා කියන එක කරමු. ඒ කෙනෙක් කියන එක කරමු. තව කෙනෙක් කියන ඔව් ඔක්කොම වැරදි මායි හරි. ඔව් එයාට නම් පුළුවන් මේක කරන්න අපි එයා කියන එක කරමු. තව කෙනෙක් කරනවා. ඔහොම එක එකනාගේ කියන ඒවා එක එකනාගේ මත දරාගෙන තමයි ඒ කාලේ ඉන්නට හිටියේ තමා ස්වෛරීව යථාර්ථයෙන් හිතන්න පුළුවන්කමක් නැති චින්තන ශක්තිය වහලා තිබුණේ. යථාර්ථයේ නිදහස වහලා තිබුණේ. ඇත්ත වෙනකන් ඉඩක් තිබ්බේ නැහැ. ලාභ කීර්ති ප්‍රශංසා තකා එක එකනා එක එක කපටි. එක එක මට්ටමේ අය. ඒ වගේම තම තමන්ගේ එක එක ලබ්ධි වලට බැඳිච්ච අය. තමන් ක්‍රමයක් අරගෙන ඒ ක්‍රමයේ ලෝකෙ ටික මෙන්න හරි ක්‍රමය. අනික ඔක්කොම වැරදි. මෙන්න මේකයි හරි. ওই විදිහට එකක් දුන්නා. ඉතින් මනසේ හිතන්න ශක්තියක් තිබුණ මිනිස්සු ඒක වහගෙන. අර එක එක දෘෂ්ටි වල හිටපාගුවා 62ක් මිත්‍යාවාද වල හිටියා කියන්න ඕකයි. ඔන්න ඔය අතේ තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ඔය කියන ක්‍රමයට මෙන්න මේ ටික තේරුම් ගන්න. එක එකනට වහල් වෙන්න එපා. ඔය නුවණ පුබුදවන්න. තියෙන මොලේ යට කරන්න එපා. මතකල හොඳ සොයන් යථාර්ථයේ තීරණය ගන්න. යමක් කරනකොට මෙහෙම ක්‍රම හතරක් තියෙනවා. මොකක්ද? යම් කිසි ප්‍රතිඵලයක් ඇත්නම් දැනගන්න නුවණක් තියෙනවා. හිතලා බලන්න මේ මොකද්ද කාරණේ? ඒක හොඳද නරකද කියලා. ඒක හොඳද නරකද කියලා තේරුම් අරගෙන ඒක නරක නම් Tamande එපා නම් අවැඩන. මෙවඳු වන්නා උදී හටගන්නේ නිකන් නෙමෙයි හේතුවකින්. මෙන්න ඒ දේ හටගන්න හේතුව කියලා හිතලා බලන්න. අන්නේ හිතාගත්තාම අවැඩට හේතුවක් වෙන්නේ. ඒ අවැඩ නැති කරගන්නයි අවශ්‍ය වෙන්නේ. එහෙනම් අවැඩට හේතුව නැතිකොලොත් හේතුව නැත්නම් ඵලයක් නැහැ. අර අවැඩ කියන ඵලෙ නැති වෙනවා. මෙන්න ඔය බුද්ධිමත් වැඩ පිළිවෙලට බහින්ද එක එකනා කියන ඒවා ගන්න නැතුව යථාර්ථය ඉදලා බලන්න. යමක් යහපත්ද? යහපත් දේ වුණා. මෙන්න මේ දේ මේ ආකාරයෙන් යහපත්. මෙන්න මේ ආකාරයෙන් හොඳයි. දැන් මට එතෙන්ටපත් වෙන්නයි ඕනේ.
එනකට හේතුවක් තියෙනවා. ඒ හොඳ නිකන් හම්බ වෙන්නේ. ඒක ලබා ගන්න මෙන්න මේ ක්‍රමය අනුගමනය කරන්න. මෙන්න ක්‍රමي. හිතලා බලලා හේතුව ගන්න. හොඳ සහ හොඳට හේතුව. ඒක අනුගමනය කරන්න. ද්වේදෙටපත් වෙනවා. ද්වේදෙටපත් වෙනවා. ද්වේදෙටපත් වෙනවා. ද්වේදෙටපත් වෙනවා. ද්වේදෙටපත් වෙනවා. ද්වේදෙටපත්